ඒ නිසා අපි ජීවිත කාලය පුරාවට සිල් සමාදන් වුණත්, දන් දුන්නත්, මෛත්‍රී වැඩුවත්, සද්ධාව වර්ධනය කරගත්තත්, තාමත් අපේ සිත සම්මා සමාධියට දුරස් නම්, තාමත් අපේ සිත කාමච්ඡන්දයන්, ඇස පිනවීම, කන පිනවීම, නාසය, දිව, ශරීරය, මනස පිනවීම මේවාට ලොල් නම්, හිත නිරේතුරුව විසිරුණු ස්වභාවයෙන් නම් පවතින්නේ, පෙරුවන් කෙරෙහි, මාර්ගයේ කෙරෙහි තාම සැකයක්, විචිකිච්ඡාවක් කියනවා නම්, අලස ගති, නිදිමත ගති නිතර ඇති වෙනවා නම්, ඒ කියන්නේ පින්වතුනි, අපේ ධර්ම මාර්ගයේ ගමන අපි සැබෑ ඉලක්කයට යොමු කරගෙන නැහැ කියන කාරණයයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපි මේ කරන්නා වූ සෑම පින්කමක්ම ආස්වාදයේ උදෙසා නෙමේ, සතුට උදෙසා නෙමේ, මමත් මෙවැනි පින්කමක් කළා කියලා සතුටු වීම උදෙසා නෙමේ, මේ ධර්ම මාර්ගයේ අවසාන ඉලක්කයක් අපිට දීලා තියෙනවා. ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සමාධිය. සම්මා සමාධියෙන් තොරව කවදාකවත් අපිට විදර්ශනාවක් ලබන්න බැහැ. ඒ නිසා විදර්ශනාවට මාර්ගය යොමු කරලා දෙන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් දිශාවට භව නිරෝධයන්ට මාර්ගය විවර කරලා දෙන්නේ සම්මා සමාධිමත් හිතක් විසින්මයි. අපි සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්න ප්‍රමාද වෙන මොහොතක් පාසා නිරතුරුවම අපේ සම්මා සතිය දුර්වල වෙලා යනවා. සම්මා සතිය දුර්වල වෙද්දී අපේ සම්මා වායාමයන් දුර්වල වෙලා යනවා. සම්මා වායාමයන් දුර්වල වෙද්දී සීලයට අදාළ අංග මමත්වයේ දැඩිභාවයෙන්ම පෝෂණය වෙනවා. සීලයට අදාළ අංග මමත්වයේ දැඩිභාවයෙන් පෝෂණය වෙද්දී සම්මා සංකප්පයන් දුර්වල වෙලා යනවා. සම්මා සංකප්පයන් දුර්වල වෙලා යද්දී සම්මා දිට්ඨිය අපෙන් දුර්වල වෙලා යන්නේ. තාම අපි තෙරුවන් කෙරේ කීකරු භාවයේ ඒ ආකාරයෙන් ඇති නොකරගත් නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව තව කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න, සද්ධර්ම ශ්‍රවණය කරන්න, ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න කියලා. අපි සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්නේ නැත්නම් කවදාක්වත් අපේ ශ්‍රද්ධාව, අපි සම්මා සමාධියයි කියන ඉලක්කයට යන්නේ නැහැ. අපි සද්ධර්මයේ නුවණින් මෙනෙහි නොකරන තාක්කල් අපේ සීලය කවදාක්වත් සම්මා සමාධියක් කරා අපිව අරන් යන්නේ නැහැ. අපි සද්ධර්ම ශ්‍රවණය නිරතුරුව නුවණින් මෙනෙහි නොකරන තාක්කල් අපේ මෛත්‍රිය, අපේ දානය කවදාක්වත් සම්මා සමාධියක් කරා අරන් යන්නේ නැහැ. ඒවා සියල්ලම ආස්වාදේ මමත්වේ දැඩිභාවයෙන්ම පෝෂණය කරමින් අවසානයේ අපි එකතු කරගන්නේ පංච නීවරණයන් ගොඩක් පමණක්මයි. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධර්ම ශ්‍රවණයමයි. ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම තුළින්මයි අපි මාර්ගයේ ශක්තිමත් කරගෙන ඉලක්කය කරා මාර්ගයේ අපි අරගෙන යන්නේ. ඒ නිසා නිරතුරුවම පින්කම් කරනවා වගේම දන් පූජා කරනවා වගේම සිල් සමාදන් වෙනවා වගේම මෛත්‍රී වඩනවා වගේම සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න. සද්ධර්මයේ ශ්‍රවණය කරලා විතරක් වැඩක් නෑ, නුවණින් මෙනෙහි කරන්න, නුවණින් දකින්න, ජීවිතයට ගලපලා දකින්න. තමන්ගේ ජීවිතය තුළ අතීත පංච උපාදානස්කන්ධය මතු කරලා දකින්න කියනවා සද්ධර්ම ශ්‍රවණය තුළින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්න වාවා වූ ගමනක් අපි ඇවිල්ලා තියෙනවා. ඒ ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න ගමනේදී ඔබටත් මටත් ජීවමාන බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් මුණ ගැහිලා තියෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් මුණ ගැහිලා තියෙනවා. මහරහතන් වහන්සේලා කෝටි ගානක් මුණ ගැහිලා තියෙනවා. මේ වගේමයි අපි උන්වහන්සේලා මුල් කරගෙන ඒ සම්මා සම්බුද්ධ ශාසන මුල් කරගෙන අප්‍රමාණ පින්කම් කරලා තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සම්බුද්ධ ශාසන උපයෝගී කරගෙන කළා වූ පින්කම් නිසාම අපි සංසාරේ සක්විති රජ වෙලා ඉපදිලා තියෙනවා. සක්‍ර දෙවියන් වෙලා ඉපදිලා තියෙනවා. සුජම්පතිය ස්ත්‍රී රත්නය වෙලා ඉපදිලා තියෙනවා. ඒ වගේම පිනේ ශක්තිය, පිනේ ආස්වාදයන් නිසාම වසවර්ති දිව්‍ය පුත්‍රයා වෙලා අපි කොච්චරනම් සංසාරේ ඉපදෙන්නේ නැද්ද? ඒ පිනේ ආශ්චර්යමයි. නමුත් ඒ සෑම ආශ්චර්යයක්ම වෙනස් වෙලා ගියා.
අනිත්‍යභාවයට පත් වෙලා ගියා. මහ පොළවේ එහා මෙහා යන කඩිරැලක් පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද මේ කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරයේ සක්විති රජ වෙලා තියෙනවා කියලා. කඩිරැලේ ඉන්න කඩියක් සංසාරයේ සක්විති රජ වෙලා තියෙනවා නම් සංසාරයේ ඔබත් මමත් කොටෙක් නම් සක්විති රජ වෙලා ඉන්නේ නැද්ද? නමුත් ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා පින්තුනේ. ඒ සක්විති රජ කෙනෙක් බිහි කලේ දස කුසල් ධර්මයන්මයි. ඒ සක්විති රජ කෙනෙක් බිහි කලේ අතීත සීලයමයි, අතීත ශ්‍රද්ධාවමයි, අතීත මෛත්‍රියමයි, අතීත දානයන්ගේ සංස්කාරයන්ගේ ඵලයන්මයි. නමුත් මේ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා. ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා. අපි මේ සංස්කාරයන් නුවණින් නොදකින නිසාම, මේ සද්ධර්මයේ නුවණින් ගලපන්නේ නැති නිසාම, නුවණින් මෙනෙහි නොකරම නිසාම අපි සීලයක් මමයේ කියලා ගන්නවා, දානයක් මමයේ කියලා ගන්නවා, පින්කමත් මමයේ කියලා ගන්නවා, භාවනාවත් මමයේ කියලා ගන්නවා. මේ සියල්ල අපි සක්කාය දිට්ඨියම අවසානයේ පෝෂණය කර ගන්නවා. මෙවැනි දේවල් හේතුවෙන් ලැබූ සුන්දර සංස්කාරයෝ වෙනස් වෙලා ගියා. අනේ මේ දේවල් මට අයිති නෑ කියලා ඒ මාතුරින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගන්න අපි තාම දක්ෂ නෑ පින්තුනේ. ඇයි සම්මා සමාධිමත් හිතක් අපි ඇති කරගත්තේ නැහැ. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සැබෑ ඉලක්කය කුමක්ද කියලා අපි හඳුනාගත්තේ නැහැ. ඒ ඉලක්කයට එන්න නම් මුල් වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයත්, සද්ධර්ම ශ්‍රවණයත්, නුවණින් මෙනෙහි කිරීම තුලත් මතු කරගන්නා වූ සංසාර බයමයි, සංසාර ගැඹුරමයි, කාමයන්ගේ නිසරු භාවයමයි, මේ ගිහි ජීවිතයේ පරිබෝධ භාවයමයි කියන කාරණේ තාම අපි ජීවිතයට එකතු කරගෙන නැහැ පින්තුනි. ඒ නිසා සියලු සංස්කාරයෝ මමයේ කියලාම ගන්නවා, මගේ කියලාම ගන්නවා, මගේ ආත්මය කියලාම ගන්නවා. මේවා නිත්‍යයි, සැපයි, සුභයි, ආත්මයි කියලා මාර්ගනේ සිංහතුනේ අපි සම්මා සමාධිය වෙනුවට අපි ආස්වාදයේ ජීවිතේ කොටසක් බවට පත් කරගන්නවා. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කියලා. ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න නම් සම්මා සමාධිමත් හිතක් ඔබ ඇති කරගන්න ඕනේ. එනිසා නිරේතුරුවම දන්සෙන් පූජා කරලා මේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවයන් නුවණින් දකිද්දී ඒ තැනම ඔබේ සිත සමාධිමත් සිතක් බවට පත් වේවි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සමාධිමත් සිතෙන් සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගන්න කියලා. නිවන් මාර්ගය, නිවන් අවබෝධය උදෙසා තීරණාත්මක සාධකයේ බවට පත් වෙන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් සතර සතිපට්ඨානයන් දකින්න නම්, මේ රූපය විනිවිද දකින්න නම්, මේ සිත විනිවිද දකින්න නම්, මේ විඳීම් විනිවිද දකින්න නම්, මේ ධර්මතාවය විනිවිද දකින්න නම් සම්මා සමාධිමත් හිතක් අවශ්‍ය වෙනවා. ඒ නිසා පින්වතුනි, ලෝකයා ගැන හිතන්න යන්න එපා. අනුන් ගැන හිතන්න යන්න එපා. අනුන් කරන්නේ මොකද්ද කියලා හිතන්න යන්න එපා. හිත කියන දෙයට බැඳෙන්න එපා. හිත කියන්නේ අනිත්‍ය රූපයක්, හේතුවෙන් සකස් වෙන්නා වූ පස්සෙමයි. ඒ හිත ඔබට අයිති නැහැ. ඒ හිතට බුදුරජාණන් වහන්සේ මායя කියලා කියන්නේ. ඇයි හිතට මායя කියන්නේ? රූපේ කියන්නේ මායя, විඥානය කියන්නේ මායя. ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි තුන එකතුන තැන සකස් වෙන පස්සය මායя හැටියටමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි ඇහෙන් දකින සෑම දෙයක්ම, කනෙන් අහන සෑම දෙයක්ම, මනසෙන් හිතන සෑම සිතුවිල්ලක්ම පින්වතුනි මමයේ කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, මගේ ආත්මය කියලා ගන්නවා. මේ කාවද ගන්නෙ? මායාවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දානේ නාමයෙන්, සීලේ නාමයෙන්, මෛත්‍රියේ නාමයෙන්, පින්කම් වල නාමයෙන් ඔබ මායා මගේ කරගත්තොත් පින්වතුනි සම්මා සමාධිය වෙනුවට පංච නීවරණ පිරිච්ච හිතක් අවසානයකට තියෙන්නේ. ඒ නිසා සාරා සංක කල්ප ලක්ෂ ගානක් අපි ප්‍රමාද වෙලා තියෙනවා. මම මේ මොහොතේ කියන බණ සංසාරේ ඔබලාට ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අතීතයේ වැඩ සිටියා වූ කෝටි ගානක් රහතන් වහන්සේලා ඔබලාට දේශනා කළා තියෙනවා.
මං වැනි මහා සංඝ රත්නය සංසාරේ දේශනා කළා කියනවා. නමුත් සිංහතුනි මේ උතුම් ධර්මයන් අපි නුවණින් ගලපන්නේ නැහැ. මේ සංස්කාරය අනිත්‍යයි. මේ සියලු දෙයක්ම මා දාලා යනවා. මේ සියලු දෙයක්ම මට අයිති නෑ කියලා අපි දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ මේ කුමන සංස්කාරයන් සකස් කරගත්තත් සක්විති රජ පදවිය උදෙසා අවශ්‍ය සංස්කාරයන් රැස් කළත් සත්ව දෙවියන් වීමට අදාළ සංස්කාරයන් රැස් කළත් ඒ සෑම සංස්කාරයක්ම රැස් කරන්නේ මේ අනිත්‍ය වූ රූපස්කන්ධයකින්මයි පින්නතුනි. අනිත්‍ය වූ රූපයකින් සකස් වෙන සංස්කාරයෝ නිත්‍ය වෙන්න විදිහක් නැහැ. මොකද රූපය අනිත්‍ය නම් ඒ රූපය ඇතුළෙන් සකස් වෙන සංස්කාරයෝ අනිත්‍ය වී යන ධර්මතාවයක්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම මේ රූපේ අනිත්‍යභාවය නුවණින් දකින්න කියලා. දෙතිස් කුණුපයක් හැටියට සතර මහා ධාතුවක් හැටියට ආයතන හයක් හැටියට ඉරියව් පවත්තන අනිත්‍ය වූ කයක් හැටියට මරණානුස්සතියක් හැටියට මේ රූපය විදර්ශනාවෙන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ රූපය විනිවිද නොදකින නිසාමයි මේ රූපේ නිසා බාහිර රූපයන් නිසා අපි ද්වේෂය ඇති කරගන්නේ, මෛත්‍රිය ඇති කරගන්නේ, වෛරය, ක්‍රෝධය, පරිගැනීම අපි ඇති කරගන්නේ. මේ රූපය විනිවිද දකින්නේ නැහැ. මේ රූපය මමම කියලා ගන්නවා. මේ රූපය මගේමයි කියලා ගන්නවා. මේ රූපය නිත්‍යයි, සැපයි, ස්ථිරයි, සුභයි කියලා ගන්නවා. අනිත් පැත්තෙන් අපි ලක්ෂ ගණන් වියදම් කරලා පින්කම් කරනවා පින්තුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරතුරුවම මේ රූපේ අනිත්‍යභාවය නුවණින් දකින්න කියලා. දැස් දෙක පියාගෙන නිරතුරුවම මේ රූපයේ දෙතිස් කුණුපයක් හැටියට දකින්න, සතර මහා ධාතුවක් හැටියට දකින්න. ඔබ කැමැති ආකාරයෙන් මේ රූපය විදර්ශනාවට නගන්න. ඔබේ ආධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විදර්ශනාවෙන් කායානුපස්සනාවෙන් දකින්න. ඔබ හිතන්න ඔබ මේ රූපයේ සතර මහා ධාතුවක් හැටියට වෙන් කළ දකින්නවා කියලා. ඔබ දැස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා. මස් මරන්නෙක් ඉන්නවා. ඒ මස් මරන්නා එළදෙනෙක් මස් කරනවා. ඒ එළදෙන මස් කරලා ඒ එළදෙනගේ මස් එයා කොටස් හතරකට වෙන් කරනවා. මේ මස්, මේ ඇට, මේ සම්, මේ නහර කියලා. එයා මේ මස් වර්ග හතර මං හන්දියක මේක හතරක් තියාගෙන යා විකුණනවා පින්වතුනි. එක මේසෙක මස් තියෙනවා, අනිත් මේසේ ඇට තියෙනවා, අනිත් මේසේ සම් තියෙනවා, අනිත් මේසේ නහර තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ රූපය කොටස් හතරකට වෙන් කරන්න කියලා. මගේ ආත්මය කියලා ඔබ තනිව සක්කාය දිට්ඨියෙන් අයිති කරගන්න මේ රූපය කොටස් හතරකට වෙන් කරන්න කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතරකට වෙන් කරන්න කියනවා. ඔබ දැන් ඇත්තටි පුරුෂයෙක්. මේ මොහොතේ ඔබට සම්මා සමාධිමත් හිතක් තියෙනවා. නමුත් ඔබේ සම්මා සමාධිමත් හිත අඳුන ගන්න නැහැ පින්වතුනි. ඒ සම්මා සමාධිමත් හිත අඳුන ගන්න නැති නිසාම මෙතනින් බැහැරට ගිය ගමන් ආයිමත් ඒ සම්මා සමාධිමත් හිත පංච නීවරණයන්ගේ තෝතැන්නක් බවට පත් වෙනවා. ඇයි ඔබ මේ සම්මා සමාධිමත් හිත අඳුනගත්තේ නැහැ? මේ සම්මා සමාධිමත් හිත කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සුන්දර ඵලයක් කියලා ඔබ හඳුනගත්තේ නැහැ. මේ සම්මා සමාධිමත් හිත කියන්නේ විදර්ශනාවට මාර්ගය කියලා ඔබ හඳුනගත්තේ නැහැ. ඒ නිසා මේ සම්මා සමාධිමත් හිතට ඔබ වටිනාකමක් දෙන්නේ නැහැ. ඒ සම්මා සමාධිමත් හිතේ ආස්වාදයට යට වෙලා මොහොතක් ඉඳලා මෙතනින් බැහැර වෙච්ච ගමන් ආයිමත් පංච නීවරණයන්ගෙන් හිත පුරව ගන්නවා. ඒ නිසා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සමාධිමත් හිත අඳුන ගන්න. මේ සම්මා සමාධිමත් හිත කියන්නේ විදර්ශනාවට මාර්ගයමයි. මේ සම්මා සමාධිමත් හිත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සුන්දර ඵලයක්මයි. ඒ සම්මා සමාධිමත් හිත උපයෝගී කරගන්න. බුද්ධ වන්දනාවක් කරපු වෙලාවට, සීලයක් සමාදන් වුණ වෙලාවට, රාත්‍රී නිින්දට ගිය වෙලාවට ඔබ සතුව තියෙන සම්මා සමාධිමත් හිතක්. ඒ සම්මා සමාධිමත් හිත තුළ ඔබ නුවණින් දකින්න
සම්මා දිට්ඨිය පෝෂණය වෙලා තියෙනවද කියලා. සම්මා සංකප්පයන් සම්මා වාචා කම්මන්තෝ පෝෂණය වෙලා තියෙනවද කියලා. සම්මා වායාමයන් සති පෝෂණය වෙලා තියෙනවද කියලා. එතකොට ඔබට හඳුනා ගන්න පුළුවන් ඔබේ සම්මා සමාධිමත් හිතේ වටිනාකම. ඒ සම්මා සමාධිමත් හිතෙන් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්න කියලා. ඔබ මමේ කියලා මගේ කියලා මගේ ආත්මය කියලා මේ වසාගෙන ඉන්න මේ රූපය බුදුරජාණන් වහන්සේ කියනවා මනසින් විවෘත කරන්න කියලා. මේක ගලවන්න කියලා මේක අරින්න කියලා. එයා මේ රූපය මනසින් විවෘත කරනවා. එයා මේ රූපය මනසින් විවෘත කරලා මේ රූපේ තුල තියෙනා වූ පඨවි ස්වභාවය සාද ස්වභාවය එයා වෙන්ව ගොඩක් ගහනවා පින්වතුනි. මේ කෙස්ලොම් නිය සම්දත් මස්සට නහර මේ සෑම තද ස්වභාවයේ ශරීර කොටස් එක ගොඩකට ගහනවා. පඨවි ධාතුව කියලා දකිනවා. ඊළඟට මේ ශරීරයේ තියෙන ද්‍රව ස්වභාවය තවත් ගොඩකට ගහනවා. ලේ තෙම් සොටු සරව මේ සියල්ල දැන් තවත් මනසින් ගොඩකට ගැහුවා. ඒ ගොඩවල් දෙක තුලින් මෙයා තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් දකිනවා පින්වතුනි. දැන් යා මේ රූපේ කොටස් හතරකට ගලවලයි තියෙන්නේ මෙතන පින්වතුනි. ඝන රූප සංඥාවක් නැහැ. එයා මනෝමය රූපයකින් තමන් ඉදිරියේ තියෙන සතර මහා ධාතුව දෙස බලනවා. ඒ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව දෙස යා නුවණින් බලනවා. යා නැවත නුවණින් බලනවා. එයා අර පඨවි ධාතුව නුවණින් පෙරලා බලනවා. මේ පඨවි ධාතුව තුල මම කියලා කෙනෙක් ඉන්නවද? මගේ කියලා දෙයක් තියෙනවද? මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද? එයා එහෙම දෙයක් දකින්නේ නැහැ පින්වතුනි. එයා එහෙම දෙයක් දකින්නේ නැහැ. මේ පඨවි ධාතුව කියන්නේ මේ කෙස් ලොම් නිය සම්දත් මස්සට නහර මේ සියල්ලමයි. අනේ මේවා මමේ කියලා මගේ ආත්මය කියලා ජීවිතේ පුරාවට කොච්චරනම් අපි අකුසල් කරගන්නවද? මේවා පෝෂණය කරන්න, මේවා රැකබලා ගන්න, මේවා වර්ධනය කරන්න. ඒ වගේම මේ දේවල් ජරා ව්‍යාධි මරණයන්ටපත් වෙද්දී ඒ නිසාම අපි කොච්චරනම් දුකටපත් වෙනවද? මේ ඇස දුර්වල වෙනකොට අපි දුක් වෙනවා. මේ කොණ්ඩේ හැකිලිලා ගැලවිලා සුදු වෙලා යනකොට අපි දුකටපත් වෙනවා. මේ සම රැලි වැටිලා යනකොට අපි දුකටපත් වෙනවා. මේ කන නැස්සී යනකොට අපි දුකටපත් වෙනවා. අපි ජරා ව්‍යාධීන්ට ලක් වෙනකොට රෝගී වෙනකොට අපි දුකටපත් වෙනවා. සිංහතුනි ඥානුවණින් දකිනවා මෙතන දුකටපත් වෙන්න මමේ කියලා දෙයක්, මගේ කියලා දෙයක්, මගේ ආත්මය කියලා දෙයක් එයා දකින්නේ නැහැ පින්වතුනි. එයා අනිත්‍ය වූ පඨවි ධාතුවක් දකිනවා. එයා පඨවි ධාතුව කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාවෙන් එයා බැහැර වෙනවා පින්වතුනි. එයාට දැන් පඨවි ධාතුව කෙරෙහි තෘෂ්ණාවක් නැහැ. එයා දකිනවා මේ කෙස්වල මම කියලා කෙනෙක් නැහැ, මගේ කියලා දෙයක් නැහැ, මගේ ආත්මය කියලා දෙයක් නැහැ. එයා දකිනවා මේ සම්මස්සට නහර මේ දත් නිය තුල මමේ කියලා දෙයක් නැහැ, මගේ කියලා දෙයක් නැහැ, මගේ ආත්මය කියලා දෙයක් නැහැ. මෙතන මොකද්ද තියෙන්නේ? කුණු වෙලා යන පඨවි ධාතුවක්. නරක් වෙලා ගඳ ගහලා පණුව ගහලා නිලමෙස්ස වහලා බාහිර සතර මහා ධාතුවට මුහු වෙන පඨවි ධාතුවක් පින්නතුනි. එයා නිරතුරුවම තමන්ගේ ආධ්‍යාත්මික පඨවි ධාතුව බාහිර පඨවි ධාතුවට මුහු වෙලා යනවා. එයා දකිනවා පින්නතුනි. එයා නුවණින් දකිනවා දෙයනේ මේ ඇස් දෙක කවදා හරි දවසක මහ පොළවේ පසට එකතු වෙන ඇස් දෙකක්මයි. මේ කන් දෙක, නාසය, දිව, ශරීරය, මේ ඇට මස් සම් නහර මේවා කවදා හරි දවසක මහ පොළවේ සතර මහා ධාතුවට එකතු වෙන පඨවි ධාතුවක්මයි. පින්වතුනි ආධ්‍යාත්මික පඨවි ධාතුවත් බාහිර පඨවි ධාතුවත් දෙකම එකම ස්වභාවයේ පඨවි ධාතුවක් හැටියට නුවණින් දකිනවා. එයා ආධ්‍යාත්මික පඨවි ධාතුවත් බාහිර පඨවි ධාතුවත් එකම ස්වභාවයේ පඨවි ධාතුවක් කියලා දකිනවා. එයා පඨවි ධාතුව කෙරෙහි තියෙන තෘෂ්ණාව සිදු කරගන්නවා පින්වතුනි. ඊළඟට එයා ආපෝ ධාතුව දෙස බලනවා. දැන් එයා ඉදිරියේ තියෙනවා තෙම් සොටු මස් සරව
රුධිරය මේ ආපෝ ධාතුව තුළ බලනවා. මේ ආපෝ ධාතුව තුළ මම කියලා කෙනෙක් ඉන්නවද? මගේ කියලා දෙයක් තියෙනවද? මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද? එයා එහෙම දෙයක් දකින්නේ නැහැ පින්වතුනි. අර සෙම් සොටු සරව රුධිරය නරක් වෙලා යනවා, කුණු වෙලා යනවා, ගඳ ගහනවා, නිලමැස්ස වහනවා. බාහිර සතර මහා ධාතුවටම මුහු වෙනවා පින්වතුනි. ඔබ හිතන්න ඔබේ ශරීරයෙන් ලේ ටිකක් එළියට ගියොත් ඒ ලේ ටික ඔබ මම කියලාමයි දකින්නේ, මගේ කියලාමයි දකින්නේ, මගේ ආත්මය කියලාමයි දකින්නේ. ඒ ලේ තුල මම ඉන්නවා, මා තුලේ ලේ තියෙනවා කියලාමයි දකින්නේ. නමුත් පින්වතුනි අර ආපෝ ගොඩ තුල බලද්දී ඒ ලේ කියන්නේ කුණු වෙලා යන දෙයක්, ගඳ ගහන දෙයක්, නිලමැස්ස වහන දෙයක්, පණුව එන දෙයක්, බාහිර ආපෝ ධාතුවටම මුහු වෙන දෙයක්. එයා නුවණින් සමන්ගේ අධ්‍යාත්මික ආපෝ ධාතුවත් බාහිර ආපෝ ධාතුවත් දෙකම එකම ස්වභාවයේ ආපෝ ධාතුවක් හැටියට නුවණින් දකිනවා පින්වතුනි. දැකලා ආපෝ ධාතුව කෙරේ තියෙන තෘෂ්ණාව යාත්‍යු කරනවා. ඊළඟට එයා තේජෝ ධාතුව නුවණින් දකිනවා. මේ ශරීරයේ තියෙන උෂ්ණ ස්වභාවය, මේ ශරීරයේ තියෙන උෂ්ණ ස්වභාවය මට අයිති දෙයක් නෙමෙයි පින්වතුනි. ඒ උෂ්ණය තුල තේජෝ ධාතුව කියලා මම කියලා කෙනෙක්, මගේ කියලා කෙනෙක් දෙයක්, මගේ ආත්මය කියලා දෙයක් නැහැ. ඒ තේජෝ ධාතුව බාහිර තේජෝ ධාතුව හා සමානම තේජෝ ධාතුවක් කියලා දකිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ රූපය තුල දැසගෙන තිබුණේ තේජෝ ධාතුව. උන්වහන්සේ පිළිනිවි යන මොහොතේ බාහිර තේජෝ ධාතුවටම මුහුණා පින්වතුනි. මේ වායෝ ධාතුව මමයේ මගේ කියලා අපි ගන්නවා. මේ ආස්වාද ප්‍රාස්වාදයේ සිද්ධ වෙන වායෝ ධාතුව, ඒ වායෝ ධාතුව මමයේ මගේ කියලා ගත්තත් පින්වතුනි, සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ නිරතුරුවම ඒ ආස්වාද ප්‍රාස්වාදයන් සිද්ධ කළේ, වගේ මේ කාය සංස්කාරයන්ට අදාළ සියලු කටයුතු සිද්ධ කළේ වායෝ ධාතුව. උන්වහන්සේ පිරිනිවී යන මොහොතේ බාහිර වායෝ ධාතුවටම මුහු වෙලා ගියා පින්වතුනි. එයා නුවණින් අධ්‍යාත්මික තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් බාහිර තේජෝ වායෝ ධාතුන් සමග මුහු කරලා දකිනවා. එකම ස්වභාවයේ වායෝ ධාතුවක්. වෙනසක් නැහැ. එතන මමේ කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න එතන දෙයක් නැහැ පින්වතුනි. එයා නිරතුරුවම සතර මහා ධාතුව කෙරේ තියෙන තෘෂ්ණාව සියුම් කර ගන්නවා. ඒ නිසා මෙයා රූපය මමේ කියලා ගන්නෙ නැහැ. මේ ඇස, මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස මමේ කියලා ගන්නෙ නැහැ. මේ කෙස් ලොම් නිය සම්දස් මස්සට නාර මමේ මගේ කියලා ගන්නෙ නැහැ. එයා දන්නවා මේ සියල්ලයි බාහිර සතර මහා ධාතුවටමයි. මේවා අයිති මහ පොළවටමයි, සුළඟටමයි, උෂ්ණත්වයටමයි. මේ කොතනකවත් මමයේ මගේ කියලා දෙයක් නැහැ කියලා දකිද්දී එයා රූපය කෙරේ තියෙන තෘෂ්ණාව සියුම් කරගන්නවා. රූපය කෙරේ තියෙන සක්කාය දිට්ඨිය සියුම් කරගන්නවා. එයා රූපය කෙරේ තියෙන සක්කාය දිට්ඨිය සියුම් කරගනිද්දී මේ රූපය වෙනස් වෙලා යද්දී, මේ රූපය ලෙඩ වෙද්දී, මේ රූපය ජරා ව්‍යාධීන්ට පත් වෙද්දී එයා දුක් වෙන්නේ නැහැ පින්වතුනි. එයා ශෝක වෙන්නේ නැහැ. එයා ඒවා නිසා පින්වතුනි බලවත් පීඩාවන්ට එයාපත් වෙන්නේ නැහැ. අපි අපේ රූපය වෙනස් වෙලා යද්දී, රූපය ලෙඩ වෙද්දී, රූපේ වයසට යද්දී අපි නිරතුරුවම කම්පා වෙනවා. අපි ගැටෙනවා. අපි මේක තරුණ කරන්න ගොඩාක් දේවල් කරනවා. ඒ නිසාම අප්‍රමාණ ලෝභ, ද්වේෂ, මෝහයන් අපි ඇති කර ගන්නවා පින්වතුනි. මුදල් හොයන්න සිල්පද බිඳ ගන්නවා. කුමක් උදෙසාද? අනිත්‍ය වූ රූපයක් උදෙසා, අනිත්‍ය වූ සතර මහා ධාතුවක් උදෙසා, අනිත්‍ය වූ ආපෝ ධාතුවක් උදෙසා, අනිත්‍ය වූ තේජෝ ධාතුවක්, වායෝ ධාතුවක්. මේ සියල්ලම මහ පොළවට පස් වෙන සතර මහා ධාතුවක්මයි පින්වතුනි. ඔබට ආච්චි කෙනෙක්, සීයා කෙනෙක් හිටියා. ඒ ආච්චිටත් සීයාටත් මේ වගේම රූපයක් තිබ්බා. ඇස් දෙකක්, කන් දෙකක් තිබ්බා. ඒ රූපය මේ මොහොතේ පවුලේ සුසාන භූමියේ පසට මුහුණා වූ රූපයක්මයි පින්වතුනි. එහෙමනම් අපි මේ මමේ කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා
අපි අප්‍රමාණ අකුසල් වඩන්නේ, අපි අප්‍රමාණ සිල්පද දුර්වල කරගන්නේ, අපි අප්‍රමාණ විදියට විදර්ශනා නුවණින් ඈත් වෙන්න පින්නතුනේ. අපිට අයිති රූපයක් උදෙසා නෙමේ නුවණින් දකිනවා මේ රූපය කියන්නේ සලආයතනයන්ටමයි. මේ සලආයතනයන් ඉපදුනේ නාම රූපයන් නිසාමයි. මේ නාම රූපයන් සකස් වුනේ සංස්කාරයෝ විඥානය නිසාමයි. මේ විඥානය සකස් වුනේ සංස්කාරයන් නිසාමයි. මේ සංස්කාරයන් සකස් වුනේ අවිද්‍යාව නිසාමයි පින්වතුනි. එනම් මේ රූපේට අයිතිකාරයෙක් ඉන්නවා. ඒ රූපේට අයිතිකාරයා වෙන කවුරුත් නෙමේ, අවිද්‍යාවමයි පින්වතුනි. අවිද්‍යාව කියන්නේ අපි තාම චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ අවිද්‍යාව නිරෝධය කළා. නැවත රූපයක් නැහැ පින්වතුනි, නැවත උපතක් නැහැ. නමුත් අපි මේ ඉපදෙමින් ජරා ව්‍යාධි මරණ ඔස්සේ මේ ගමන යන්නේ පටිච්ච සමුප්පන්නව අවිද්‍යාව නිසාමයි. අන්න රූපේ සැබෑ අයිතිකාරයා එයා දකින්නවා දෙයනේ මේ රූපේ ඉපදුනේ මගේ අම්මා නිසා තාත්තා නිසා නෙමේ. මේ රූපේ ඉපදුනේ අවිද්‍යාව නිසාමයි. මේ ඉපදීම නිසාමයි මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන්. ඒ නිසා මම අවිද්‍යාව ඉලක්ක කරගන්නවා. දුක කියන කාරණය මා තුලින් දකින්නවා. දුකට හේතුව තෘෂ්ණාව මා තුලින් දකින්නවා. දුක නැති කරගත්තේ මා කල යුත්තේ මා තුලින්මයි කියලා දකිමින් මං උතුම් මාර්ග සාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්නවා කියන තැන එයිනවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාදු කියන්නේ මං කිව්වාට පස්සේ කියන්න මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ආමෙන්. සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ආමෙන්. සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ආමෙන්. දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සතර අපායේ සත්වයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මනුෂ්‍යයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. දේවියෝද
භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අෂ්ට විද්‍යාවන් හා පසළොස්වරණ ධර්මයන් මනාකොට දක්වීම විද්‍යාචරණ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මනා ගමන් නැති හේින්ද නිවන් පුරයට පැමිණි හේින්ද සුගත නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන ලෝකයම දත්හින් ලෝක විදු නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අධිකරු සත්වයන් මනාකොට දැමුහි අනුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් සහිත වූ ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදෙහි සත්තා දේව මනුස්සා නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු හේයින් භගවානම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්හි සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුක්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසේ ඥානං බුද්ධ ඥානං යමක පාතිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා
ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විද්‍යාචරණ නම් වනසේක සුගත නම් වනසේක ලෝකවිදු නම් වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වනසේක සත්තා දේව මනුස්සා නම් වනසේක භගවා නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සාදු කියන්නේ අප්‍රමාණ සතුටපත් වෙන මේ මොහොතේ මේ ආකාරයෙන් සිද්ධ කරගත්තා වූ සෑම පින්කමක් තුළින්ම රැස්ුණා වූ පින් ඒ කටයුතු සංවිධානය කරපු පින්වත් රුවන් මහත්මයාටත් ඒ නෝන මහත්මියටත් මව් දෙමාපියන්ටත් ඒ සුතනුවන්ටත් කල්යාණ මිත්‍රභාවයෙන් උපකාරක ධර්මයන් සකස් කොට දුන් සියලුම දෙනාටත් දැකබලා සතුටු වෙන සියලු දෙනාටත් ගම්වාසී රටවාසී සියලු දෙනාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදුනා. ඒ වගේම පින්වතුල්ලා නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් දයාබර අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඇතුළු ඥාතීන් මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා මේ ඥාතීන් අරමුණු කරගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීන් හෝතු ගාථාව කියන්නේ. ඉදම් මේ ඥාතීන් හෝතු සුඛිතා ඥාතයෝ ඉදම් මේ ඥාතීන් හෝතු සුඛිතා. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේ ශාක්‍ය අල්පේ ශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයාද මේ ගම්බෙන් සුරකින දෙවියෝද මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන් සතරවරම් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයාද මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනෙන් සැනසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුල්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේනම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා ශාස්ත්‍රීක භාවයට පත් වේවා සෞභාග්‍යමත් භාවයට පත් වේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න එත්තාවතාට අම්මේහි කියලා. සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාට අම්මේහි. සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාට අම්මේහි. සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු මා සමග කියන්න නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත් කුසලේන යං සංසං පරං මහිතේ සාපෝ දුනේ දුනේ සුවචෝ චක්ඛ බුදුන් Santo se voce tu veloce, appenitio se cagliam
आयुरारोग्य संपत्ति सर्व संपत्ति मेवच आतो निब्बान संपत्ति विनाशे समित्यतु කෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජය ශ්‍රී මහා ගෝතමිදුන් වහන්සේගේ ස්වර්ණමාලී මහා සෑ සමුදුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් මේ කටයුතු සංවිධානය කරූ පින්වත් නුවන් මහත්මයාට නෝන මහත්මියට පුතණුවන්ට මව් දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ටත් කල්යාණ මිත්‍රභාවයෙන් සහ සම්බන්ධ වුණු සියලුම දෙනාටත් දැකබලා සතුටුනා වූ සියලු දෙනාටත් ගම්වාසී රටවාසී සියලු දෙනාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිස හේතු වේවා. ඕගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා. දීර්ඝායුෂ सर्वा सद्धर्मे नावो देवाय नमो नमो